හරි. අද අපි කතා කරන්නේ අවසාන tense එක active voice වාක්‍ය රටාවල තියෙන ඒ තමයි future perfect continuous tense. එතකොට මේ continuous tense එක අනාගත කාලයේදී භාවිතා වෙන හැටි අපි කලින් කතා කරා future continuous වලදී. ඊට පස්සේ perfect tense එකත් අනාගත කාලයේදී ගොඩනගෙන හැටි අපි කලින් කතා කරා. ඒ future perfect tense වලදී. දැන් මේ කතා කරන්නේ future perfect continuous tense. මෙතෙන්දී මේ perfect tense සහ continuous tense කියන මේ දෙකම එකතු වෙලා තමයි මේ වාක්‍ය ගොඩනැගිලා තියෙන්නේ. හැබැයි මේක අපි නිතරම ඉංග්‍රීසියේ භාවිතා කරන වාක්‍ය රටාවක් නම් නෙමෙයි. අපිට මේක අවශ්‍ය වෙන්නේ හරීම කලාතුරකින්. මේ වාක්‍ය රටාව භාවිතා කරලා අපි වාක්‍ය ගොඩනගන්නේ හරිම කලාතුරකින්. ඒ වුණාට අපි මේ භාෂාව අධ්‍යයනය කරනකොට අපි මෙන්න මේ ටෙන්ස් එකත් අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. මොකද මේකේ වාක්‍ය හැදෙන ප්‍රමාණය අඩු වුණාට වාක්‍ය ඕන තරම් මේකෙන් හැදෙන නිසා. අනිත් වාක්‍යයත් එක්ක සාපේක්ෂව බැලුවම මේකෙන් හැදෙන ප්‍රමාණය අඩුයි. නමුත් මේක අපි දැනගෙන ඉන්න ඕන. මෙතන තියෙනවා මෙහෙම දෙයක්. The children will have been studying in classroom for 3 hours. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ වාක්‍ය ගොඩ නැගෙන්නේ. මේකේ තේරුම ගත්තොත් කොහොමද එන්නේ? The children will have been studying in classroom for 3 hours. එතකොට අපි අර කලින් කතා කරපු කොටස් මෙතෙන්දී අපේ මතකේ තියෙන්න ඕන. පෝ යොදන්නේ මොන අවස්ථාවලදීද? since යොදන්නේ මොන අවස්ථාවලදීද? ඒ හැමදේම අපේ මතකේ තියෙන්න ඕන. present perfect continuous, past perfect continuous මේ දෙකම එක තමයි මේක අපි ඉගෙන ගන්න. එතකොට අර දෙකේ මතකය අපිට නැති වුණොත් අපිට මේක අල්ලගන්න බැරි වෙනවා. එතකොට මේකේ තේරුම තමයි ළමයි ඉගෙන ගනිමින් ඉඳලා තියේවි. පන්තියේදී පැය 3ක් තිස්සේ පැය 3ක් තිස්සේ ළමයි ඉගෙන ගනිමින් ඉඳලා තියේවි. එතකොට මෙතන මේ ප්‍රකාශ කරන අදහස ඒක වෙලා ඉවරයි මෙන්න මේ මොහොත වෙනකොට. ඒ කියන්නේ පැය 3ක් යනකොට තව මේ ළමයි ඉගෙනගෙන තියේවි කියලා අනාගත කාලෙන් තමයි මේ වාක්‍ය ප්‍රකාශ කරන්නේ. අපි මේ ටෙන්ස් එක ගැන කතා කරද්දී අපි පොඩි මතකයක් ආවර්ජනය කරගන්න ඕන මේ present perfect, past perfect ගැන. සහ present perfect continuous, past perfect continuous, future perfect continuous කියන මේ දේවල් ගැන අපි පොඩි අවබෝධයක් එන්න නම් මේ දේවල් අපි නැවත නැවත මතක් කරගන්න ඕනනේ. හරි. එතකොට කරලා තියෙනවා කර නැත්තම් කරමින් ඉඳලා තියෙනවා කියන මේ අදහස තමයි මෙතන තියෙන්නේ. කරලා තියෙනවා කියන අදහස දෙන්න අපි පාවිච්චි කරනවා present perfect tense. දැන් අපි උදාහරණයක් ගත්තොත් I have played kites. මම සරුංගල් ඇරලා තියෙනවා. මම සරුංගල් යවලා තියෙනවා. ඕක present perfect continuous tense වලින් තියන්නේ I have been playing kites. මම සරුංගල් අරිමින් ඉඳලා තියෙනවා. අන්න එතකොට මොකක්ද උනේ? මෙතනින් කියන්නේ සරුංගල් ඇරලා තියෙනවා. මෙතනින් කියන්නේ සරුංගල් අරිමින් ඉඳලා තියෙනවා. එහෙනම් මෙතනින් කියන්නේ කෙලින්ම අපි කතා කරොත් යමක් කරලා තියෙනවා කියන එක. මෙතනින් කියවෙන්නේ යමක් කර ඉඳලා තියෙනවා කියන එක. කරලා තියෙනවා, කර ඉඳලා තියෙනවා. අර යමක් කරලා තියෙනවා කියන එකම මිශ්‍ර ක්‍රියාවක් වෙච්ච එක විතරයි වෙලා තියෙන්නේ. එතකොට I have been මේ been කියන එක එකතු වෙලා තමයි මෙතන මේ අදහස දෙන්නේ. playing kites අපි කතා කරා මේ been ආවේ හේතුව තමයි මේ have has ආවොත් verb එක තියන්න ඕනේ තුන්වෙනි අවස්ථාවෙන් කියලා රූල් එකක් තියෙනවා. ඒකයි. ඊට පස්සේ මේ playing ආවේ මේක කර ඉන්න දෙයක් නිසා verb එක අනිවාර්යෙන් ing එකතු වෙලයි තියෙන්නට ඕනේ. එතකොට have වලට පස්සේ verb එකක් ing එකතු කරලා තියන්න බැරි නිසා have වලට පස්සේ
අනිවාර්යයෙන්ම verb එක තුන්වෙනි අවස්ථාවෙන් තියෙන්න ඕනත් කියන මෙන්න මේ rules දෙක මේ නීති දෙක නිසා තමයි මේ been කියන පදය අමුතුවෙන් මෙතෙන්ට එකතු වෙලා මේ වාක්‍ය ගොඩනැගිලා තියෙන්නේ. ඊළඟට past perfect continuous tense. ඒ කියන්නේ අතීත කාලේ යමක් කර ඉඳලා තියෙනවා කියන අදහස. මේක එතකොට කර ඉඳලා තියෙනවාට වඩා මෙතන කර ඉඳලා තිබුණා කියන අදහස තමයි අපි ගන්න ඕනේ. යමක් කරමින් නැත්තම් කර ඉඳලා තිබුණා. එහෙම හිතාගන්න. Mother had been cooking rice. අම්මා බත් උයමින් ඉඳලා තිබුණා. They had been read books. මේක they had been reading වෙන්න ඕන. එක හදාගන්න reading කියලා. read නෙමෙයි reading. They had been reading books. හරි ඊට පස්සේ we had been drinking water. අපි වතුර බොමින් ඉඳලා තිබුණා. She had been doing her homework. ඇය ඇගේ homework කරමින් ඉඳලා තිබුණා. ඔන්න දැන් අපි ආව future perfect continuous tense. අපි මෙතෙන්දිත් future perfect continuous tense කතා කරනවා. ඊට අමතරවත් අපි ආයෙසරයක් මේක කතා කරනවා. හරි. එතකොට අතාර්ථ වාක්‍ය ගොඩනගන්න තියෙන මෙන්න මේ රටාවට. subject will have been verb එක ing එකතු කරලා තියන්නට ඕන. ඊළඟට object rest. මේ විදිහට තමයි අපි මේ වාක්‍ය ගොඩනගන්නේ. එතකොට අපි දන්නවා දැන් present perfect වල නම් උනේ have been විතරයිනේ ගත්තේ. have been හෝ has been. past perfect continuous වලදී මොකද උනේ? had been වුණා. ඊළඟට future වලට යද්දී උනේ මෙන්න මේ will have been ආපු එක විතරයි. will ඇවිල්ලා have been ආපු එක විතරයි මේ future tense වලදී වෙනසක් වෙලා තියෙන්නේ future perfect continuous වලදී. ඕනම subject එකත් එක්ක ඒක වචන බහු වචන මේ ඕනම එකක් එක්ක කිසිම ගැටලුවක් නැහැ. will have been කියලා තියන්න පුළුවන්. එච්චරම තමයි මේකේ අපිට මතක තියාගන්න තියෙන්නේ. will have been ඊට පස්සේ verb එක ing එකතු කරනවා. ඔය rules එක විතරයි මේකේ තියෙන්නේ. I will have been watching TV. I will have been watching TV. මම TV බල ඉඳලා තියේවි. එතකොට අපි මේක ගැන අදහසක් කතා කරොත් මේ future perfect continuous tense කියන්නේ මොකක්ද කියලා අපිට හොඳට තේරුම් ගන්න අපි අදහසක් ගත්තොත් මේකෙන් මේ අදහස් කරන්නේ අනාගතයේ යම්කිසි කාලයක් වෙනකොට අනාගතයේදී යම්කිසි කාලයක් වෙනකොට යමක් කර ඉඳලා ඒ දේ ඉවර වෙලා තියේවි කියලා අදහසක් ප්‍රකාශ කරන්න තමයි මේ future perfect continuous tense කියන එක භාවිතා කරන්නේ. අනාගත කාලයේ යම් මොහොතක් වෙද්දී යමක් කර ඉඳලා ඉවර වේවි කියන අදහස දෙන්න. එතකොට දැන් මේ කතා කරන්නේ අතීතය නම් මේ අපි කතා කරන්නේ past නම් මේ present නම් මේ future නම් මෙන්න මේ future කියන්නේ අනාගතයනේ මෙතන මෙතනින් එහාට මෙන්න මේ අනාගතයේ යම් තැනකදී මෙතන වෙන්න පුළුවන් මෙතන වෙන්න පුළුවන් මෙතන වෙන්න පුළුවන් මෙතන වෙන්න පුළුවන්
අනාගතයේ යම් අවස්ථාවක් වෙනකොට යමක් වෙලා ඉවර නම් යමක් සිද්ධ වෙලා ඉවර නම් හැබැයි සිද්ධ වෙච්ච දේ සිදු වෙමින් පැවතිලා තියෙන්න ඕන. එක්කෝ කර කර ඉඳපු දෙයක් වෙන්න ඕන, එක්කෝ වෙමින් තිබිච්ච දෙයක් වෙන්න ඕන. ඒ දේ ඉවර වෙලා තියෙනවා නම් අනාගතයේ යම් කිසි මොහොතක් වෙනකොට අන්න ඒ දේ ගැන තමයි අපි මේ future perfect continuous වලින් කතා කරන්නේ. මම හිතන්නේ ඒක තේරෙන්නේ නැති නේ. දැන් අපි ඕක පැහැදිලිව උදාහරණයක් ගත්තොත් මෙහෙමයි. දැන් අපි ගාල්ලට යන්න තියෙනවා අපිට. දැන් අපි බස් එකකට නගිනවා ගාල්ලට යන්න. මේ බස් එක ගාල්ලට යන්න පැය දෙකක් යනවා. බස් එක ගාල්ලට යන්න පැය දෙකක් ගත වෙනවා. එතකොට දැන් වෙලාව හවස 3යි. දැන් වෙලාව හවස 3යි. එතකොට මේ බස් එක ගාල්ලට යනකොට හවස කීය වේවිද? 5. හවස 5 වෙනවා නේද? එතකොට බස් එක ගාල්ලට යනකොට හවස 5 වෙනවා. හේතුව දැන් 3යි 4යි 5යි. පැය දෙකක් ගිහිල්ලා තමයි බස් එක ගාල්ලට යන්නේ. එතකොට අපිට මේක කියන්න පුළුවන් 5 වෙනකොට බස් එක ගාල්ලට යමින් තිබිලා තියේවි. ඒ කියන්නේ බස් එක ගාල්ලට ගිහිල්ලා තියේවි කියලා කියන්න පුළුවන්. එහෙම කිව්වොත් ඒක future perfect. අනාගතේ යම් මොහොතක් වෙනකොට යමක් වෙලා තියේවි. අර ඒකයි මං කිව්වේ මේ ටෙන්ස් එක භාවිතා වෙනවා අඩුයි කියලා. දැන් මෙතන කියන්නේ ගාල්ලට යන ඒ පැය දෙක ඇතුළත බස් එක යමින්නේ තියෙන්නේ. එහෙනම් අහ වෙන විට බස් එක ගාල්ලට ගමන් කරමින් තිබිලා තියේවි. ඕ ඒ අදහස පැහැදිලිනේ නේද? එහෙමයි. ඔව් එතකොට you will have been අපි travel කියලා ගමුකෝ. traveling for පැය දෙකක් නේ. two hours. ඔයා පැය දෙකක් travel කරමින් ඉඳලා තියේවි. අන්න ඒ වගේ අදහසක් ප්‍රකාශ කරන්න තමයි අපි මෙන්න මේ future perfect continuous tense භාවිතා කරන්නේ. දැන් අපි බස් එකේ යනවා ඔන්න මාත් ගාල්ලට යනවා කියමු. ගාල්ලට යන්න පැය දෙකක් යනවා. අපි කරන්නේ බස් එකට නැග්ග වෙලාවෙ ඉඳන් අපි පොතක් කියව කියව යනවා. කරන්නේ නැහැ කවදාවත්. ඒ වුණාට අපි පොතක් කියව කියව යනවා කියමුකෝ. පොතක් කියව කියව යනවා නම් මේ පැය දෙකම අපිට කියන්න පුළුවන් මම පැය දෙකක් තිස්සේ පොත කියව කියව ඉඳලා තියේවි. එතකොට මෙන්න මේ හවස 5 කියන මොහොත වෙනකොට මේ දේ වෙලා ඉවරයි. දැන් බස් එක හවස 5 වෙනකොට යනවා නම් එතෙන්ට අපි හවස 5 වෙද්දි කියලා කියනකොටම ඒ දේ වෙලා ඉවරයි. හැබැයි ඒ දේ පැවතීමක් තියෙනවා. සිදු වෙමින් තිබිලා තමයි ඉවර වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් තමයි මේකෙදි කතා කරන්නේ. හරි එතකොට I will have been watching TV. මම TV බල බල ඉඳලා තියෙවි. අනාගතේ යම් මොහොතක් වෙනකොට මම TV බල බල ඉඳලා තියෙවි. She will have been dancing in the classroom. ඇය පන්ති කාමරේ නටමින් ඉඳලා තියෙවි. He will have been reading a book. ඔහු පොතක් කියවමින් ඉඳලා තියෙවි. Father will have been drinking tea. තාත්තා තේ බොමින් ඉඳලා තියෙවි. ඊළඟට අපි ටිකක් දිග වාක්‍යයක් කතා කරොත් I will have been waiting here for 3 hours by 8 o'clock.
අන්න. එතකොට දැන් අපි මේක කොටස් දෙකකට කතා කරොත් I will have been waiting here. මම මෙතන බලාගෙන ඉඳලා තියේවි. මම මෙතන මග බලාගෙන ඉඳලා තියේවි. කොච්චර කාලයක්ද? for 3 hours. for 3 hours. පැය 3ක් තිස්සේ. නැත්නම් පැය 3ක් පුරාවට. by 8 o'clock. by 8 o'clock. ඒ කියන්නේ 8 වෙනකොට 8 වෙනකොට මම 8 වෙනකොට මෙතන පැය 3ක් බලාගෙන ඉඳලා තියේවි. එතකොට දැන් වෙලාව කීයද? දැන් මේ අපි හිතමුකෝ උදේ පාන්දර 8 කියලා. එතකොට අපි දැන් වෙලාව කීයද? 5යි. ඔව්. එහෙනම් දැන් වෙලාව 5යි. අන්න මේ විදියට යම් මොහොතක් අනාගතයේ උදා වෙද්දී යම් දෙයක් සිදු වෙමින් පැවතිලා ඒ දේ ඉවර වෙලා තියෙනවා නම් අන්න ඒ දේවල් තමයි future perfect continuous tense වලින් අපි කතා කරන්නේ. by 2022 my uncle will have been living in Canada for 10 years. එතකොට 2022 වෙද්දී මගේ මාමා will have been living ජීවත් වෙමින් ඉඳලා තියේවි in Canada. කැනඩාවල නැත්නම් කැනඩාවේ for 10 years අවුරුදු 10ක් තිස්සේ. එතකොට මෙන්න මේ කියන කතාව මෙහෙම දෙයක් තියෙනවා. මේක පටන් ගන්නෙ දැන් අපි කලින් කතා කරානේ අනාගතයේ යම් මොහොතකදී තමයි ඉවර වෙලා තියෙන්නේ. හැබැයි මේක පටන් ගන්නෙ වර්තමානයේ වෙන්නත් පුළුවන් අතීතේ වෙන්නත් පුළුවන්. දැන් 2022 වෙනකොට අංකල් අවුරුදු 10ක් මෙහෙ ඉඳලා තියෙන්න නම් දැන් 2021 නම් 22 කියන්නේ තව අවුරුද්දයිනේ තියෙන්නේ 22 වෙන්න. එහෙනම් මේක පටන් අරගෙන තියෙන්නේ මේ ඇක්ෂන් එක සිද්ධ වෙන්න පටන් අරගෙන තියෙන්නේ මීටත් කලින්. ඒක පැහැදිලිනේ නේද? ඒ කියන්නේ අතීතයේ හෝ පටන් අරගෙන වර්තමානයේදී හෝ පටන් අරගෙන මේක අනාගතයේ යම් කාලයක් වෙනකොට සිද්ධ වෙමින් පැවතිලා ඉවර වෙලා තියෙන දෙයක් ගැන නම් කියන්නේ අන්න ඒක තමයි future perfect continuous tense. When I finish this course මම මේ course එක ඉවර කරද්දී I will have been learning English for 3 years. මම මේ course එක ඉවර කරද්දී මම ඉංග්‍රීසි අවුරුදු 3ක් තිස්සේ ඉගෙනගෙන තියේවි. එතකොට ඉගෙනගෙන තියේවි කියන්නේ ඉගෙන ගනිමින් ඉඳලා තියේවි කියන අදහසයි මේ තියෙන්නේ. My father will have been working since morning. My father will have been working. මගේ තාත්තා වැඩ කරමින් ඉඳලා තියේවි since morning. අන්න since එක morning ගත්තේයි morning කියද්දි හරියටම කාලයක් දැක්වෙන නිසා. start of time period. ඒ කියන්නේ කාලයක් පටන් ගැනීමක් ගැන කියවෙනවනේ since කියද්දි morning කියද්දි. අන්න ඒක නිසා තමයි මෙතන පොර නැතුව අපි since ගත්තේ. උදේ ඉඳන් තාත්තා වැඩ කරමින් ඉඳලා තියේවි. when I come home මම ගෙදර එද්දී my mother will have been cooking. මම ගෙදර එද්දී අම්මා උයා ඉඳලා තියේවි. ඒ කියන්නේ අම්මා එතකොට උයලා ඉවරයි. එතකොට මේ වාක්‍ය රටාව පැහැදිලිනේ නේද? එහෙමයි. හරි. එකපාරින් මේක අල්ලගන්න බලන්න මොකද මේ ටෙන්සස් ආපහු මං කරන්නේ නැහැ. අපි එකපාරින්ම මේක අල්ලගත්තොත් අපිට මේක මෙතනින් ඉවර කරලා ඉස්සරහට යන්න පුළුවන් නේ. ඒකයි. එතකොට තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් අපි දැම්ම ඒක අහලා හදාගන්න. ඊළඟට අපි නෙගටිව් වාක්‍ය හදන හැටි තමයි මේ කතා කරන්නේ. එතකොට මෙන්න මේ රටාවට subject will not have been. verb ing object rest. ඒ වගේම තමයි subject won't have been verb ing object rest. මෙන්න මේ රටාවට තමයි නෙගටිව් වාක්‍ය අපි ගොඩනගන්නේ.
එතකොට අපිට උදාහරණ තියෙනවා මේ want have been ගන්න අපි මේ දෙක කෙටි කරලා කලින් කතා කරපු විදිහට. We will not have been enjoying this the holidays. අපි මේ නිවාඩු දවස්වල enjoy වෙමින් ඉඳලා නැති වේවි. විනෝද වෙමින් ඉඳලා නැති වේවි. Students won't have been අර will not කියන එක කෙටි කරා won't have been reading books by Sunday. එතකොට ඉරිද වෙනකොට ශිෂ්‍යයෝ පොත් කියවමින් ඉඳලා නැති වේවි. මට ඊළඟ වාක්‍ය ඔයගොල්ලෝ උත්තර දෙන්න. Teacher won't have been teaching English since morning. ගුරුවරයා උදේ ඉඳලා ඉංග්‍රීසි උගන්වලා නැති වේවි. ඔව් ගුරුවරයා උදේ ඉඳලා උගන්වමින් ඉඳලා නොතිබේවි. They won't have been climbing the mountain. They won't have been climbing the mountain. කොහොමද ඒක තේරුම් ගන්නේ? ඕන් කන්ද තරණය කරමින් ඉඳලා තියෙනවා. ඔව් ඕන් කන්ද තරණය කරමින් ඉඳලා නැති වේවි. නැත්නම් ඕන් කන්ද තරණය කරමින් ඉඳලා අපි කන්ද නගිමින් ඉඳලා නැති වේවි. They won't have been going on a trip. ඔවුන් චාරිකාව ගිහින් තියෙන්නේ නැති වේවි. ඔවුන් චාරිකාව යන ගමන් ඉඳලා නැති වේවි. දැන් ගිහින් තියෙන්නේ නැති වේවි කිව්වොත් ඒක future perfect. මේක හැමතිස්සෙම අර action එක වෙමින් පවතිනවා. හරියට අර continuous වලදී දෙයක් කරමින් ඉන්නවා කියන අදහස තියෙනවනේ. අන්න ඒකම තමයි මෙතන තියෙන්නේ. ඊළඟට අපි මේ වචන දෙකම ඕන එකක් ගන්න පුළුවන්. Writer won't have been writing books by Sunday. එක කොහොමද? writers එතකොට ලේඛකයෝ. ලේඛකයෝ සඳුදා වෙනකොට ඉරිද වෙනකොට මේ පොත් ලියලා නැති වේවි. පොත් ලියමින් පොත් ලියමින් ඉඳලා නැති වේවි. පොත් ලියමින් පොත් ලියලා නැති වේවි කිව්වොත් ඒකත් future perfect. හරි. එහෙනම් මේ දෙක පැහැදිලිනේ මේ කොටස් දෙක නේද? අපි එහෙනම් බලමු මේකේ අනිත් කොටස්. ඒ කියන්නේ question එක හදන්නේ කොහොමද? negative question හදන්නේ කොහොමද? ඒ ටික බලමු. එතකොට මේ දැන් අපි කතා කරන්නේ වාක්‍ය හැදෙන හැටි. කෙටි වාක්‍ය, දිග වාක්‍ය හැදෙන හැටි කතා කරා. මෙතෙන්දී අපි කතා කරන්නේ නැහැ වාක්‍ය ගැන ලොකුවට. අපි මෙතන කතා කරන්නේ මේ හැදෙන රටාව පිළිබඳව. මොකද රටාවල් ගත්තොත් අපිට ඕන තරම් වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්. අපි ඒකට අර වෙනද භාවිතා කරන උදාහරණ ටිකම මෙතෙන්ට ගේනවා. I will have been දැන් නුවර යමින් ඉඳලා තියේවි. මම නුවර යමින් ඉඳලා තියේවි. කොහොමද කියන්නේ? I will have been going to Kandy. නේද? එතකොට මෙන්න මෙතන මේ වාක්‍ය ගොඩනගෙන රටාවක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා. අපි අන්නේ පිළිවෙල හුරු වෙන්නයි ඕනේ. මෙතන වාක්‍ය ගොඩනගෙන රටාව තමයි subject. ඊට පස්සේ අපි තියනවා
මේ will have කියන එක. මේකට අපි එකතු කරනවා been කියන පදයක්. will have been. අන්න ඒකට පස්සේ අපි verb එක තියෙනවා මොන අවස්ථාවෙන්ද? ing එකතු කරලා present participle. ඊළඟට තමයි අපි object test කියන මේ කොටස් තියන්නේ. හරි. ඊට පස්සේ අපිට තව වාක්‍යයක් ගොඩනගන්න පුළුවන්. on චාරිකාවක් සංවිධානය කර ඉඳලා තියේවි. කොහොමද ඒක ගොඩනගන්නේ? on චාරිකාවක් සංවිධානය කර ඉඳලා තියේවි. මට කියන්න බලන්න. They will have been organizing a trip. Oh. They will have been organizing a trip. ඊළඟට කියන්න ඕන ඔහු ඉංග්‍රීසියෙන් කතා කර ඉඳලා තියෙවි. He will have been speaking English. Oh. Speaking in English. ඉංග්‍රීසි කිව්වනම් ඉංග්‍රීසි. English. In English කිව්වොත් ඉංග්‍රීසියෙන්. එක හරි. ඊට පස්සේ කියනවා මේ මදු රචනාවක් ලියලිය ඉඳලා තියේවි. Mother Will will Mother have will have been will have been writing an essay. ඊළඟට අපි මිදුල අතුගගා ඉඳලා තියේවි. We will have been sweeping the compound. ඔව්. මෙන්න මේ විදිහට තමයි එහෙනම් අපි වාක්‍ය ගොඩනගන්නේ. අර්ථයේ වාක්‍ය future perfect continuous tense වලදී. දැන් අපි කතා කරන්න යන්නේ නැත අර්ථයේ වාක්‍ය කොහොමද ගොඩනගන්නේ කියලා. මෙතනදිත් අපි භාවිතා කරන රටාවක් තියෙනවා. එක අවස්ථාවක් තමයි subject plus will not have been plus verb අපි තියනවා ing එකතු කරපු අවස්ථාවේ. මේ එක රටාවක් අපි භාවිතා කරන. ඒ වගේම තමයි තව රටාවක් අපිට භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ will not කියන එක අපිට want කියලා තියන්න පුළුවන්. I won't have been මොනවා හරි දෙයක් අපි හිතමුකෝ going to Kandy. I won't have been going to Kandy. ඔය විදිහට අපිට වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන් ඒ රටාවේ. එතකොට අපි වාක්‍ය හදමු මම නුවර යන ගමන් ඉඳලා නොතිබේවි. නැත්තම් මම නුවර යන ගමන් ඉඳලා තියෙනකන් නැහැ. කොහොමද කියන්නේ?
I will not have been going to Kandy. Oh, I will not have been going to Kandy. ඊළඟට අපිට කියන්න පුළුවන් ඔවුන් චාරිකාවක් සංවිධානය කරමින් ඉඳලා නොතිබේවි. They won't have been organizing a trip. Oh. ඊළඟට අපි කියනවා ඔහු ඉංග්‍රීසියෙන් කතා කර ඉඳලා නැති වේවි. නැත්නම් ඉංග්‍රීසියෙන් කතා කර ඉඳලා නොතිබේවි. He will not have been speaking in English. හරි. ඊළඟට අපි කියනවා මදු රචනාවක් ලියලිය ඉඳලා නැති වේවි. Madhu won't have been writing speech. Writing an essay. ඊළඟට අපි මිදුල අතුගගා ඉඳලා නැති වේවි. We will not have been sweeping the compound. ඔව්. ඔව් මෙන්න මේ විදිහට තමයි නෙගටිව් වලින් අපි වාක්‍ය ගොඩනගන්නේ. අපි මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් හදද්දී ඒකට භාවිතා කරන රටාවක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ will කියන එක මුලට ගන්න එක. වෙනද කරා වගේම will කියන පැටර්න් එක මුලට ගන්නයි තියෙන්නේ අපිට ප්‍රශ්නයක් හදන්න. හැබැයි will have been කියන කොටස් තුනක් තියෙනවනේ. මේ තුනම අපි මුලට ගන්නෙ නෑ. ඒකෙනොත් will විතරයි මුලට ගන්නෙ.